අද මෙහෙම මනුස්ස ජීවිත ගත කරන අපි නිරයට යන්න තියෙන අවකාශම බොහෝසේ වැඩි. නරක දුක්ඛය බොහෝම භයානකයි. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කළා. නිරය කොයිතරම් දුක් සහිතද කියලා. නිරයවල් කීයක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණ දැක්වාද? මහ නිරයවල් 8ක් පිළිබඳව කරුණු පැහැදිලි කළා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මහ නිරයවල් 8. මේ එක නිරයක් වටේට පුංචි නිරයවල් තියෙනවා 16ක්. හතර පැත්තේ එක පැත්තක හතර පොඩි නිරයවල් 16ක් තියෙනවා. ඒ කුඩා නිරයවලට කියන්නේ ඔසුපත් නිරය කියලා. එතකොට 16 වරක් 8 128යි. අර ප්‍රධාන 8යි 136යි. එතකොට මුළු නිරයවල් ප්‍රමාණය 136ක් බව ධර්මයේ සඳහන් කරනවා. හැබැයි තවත් ඔබ ධර්මයේ අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් තව ඔසුපත් නිරයන් පිහිටලා තියෙන හැටි වෙනම ධර්මයේ සඳහන් වෙච්ච තැන් තියෙනවා. මේ 136ට අමතරව මේ මහ පොළොව උඩත් ඔසුපත් නිරයන් තියෙනවා කියලා සඳහන් කරනවා අපිට පේන්නේ නැහැ. මහා සාගරයේ උඩත් ඔසුපත් නිරයන් තියෙන බව සඳහන් කරනවා අපිට පේන්නේ නැහැ. පව්කාරයන්ට පේනවා. ඒ අර එක ජාතක කතාවක එහෙම කරුණු සඳහන් කරනවා. නැවේ පිරිසක් වෙළඳාම යනවා. සාගරයේ මැද්දේ නැව නතර වෙනවා. කාර්මික දෝෂයක් තියෙනවද කියලා හොයලා බැලුවා කිසිම කාර්මික දෝෂයක් නැහැ. අන්තිමට පිරිස තීරණය කරනවා මේ නැවේ මහ පව්කාරයෙක් ඉන්නවා. ඒ පව්කාරයා අයින් කරපු දවසට නැව ගමන් කරනවා. දැන් කොහොමද පව්කාරයා හොයන්නේ? සියලු දෙනාම තීරණය කරලා කුසපත් අදිනවා. එක පුද්ගලයෙකුට අපරාධකාරයා කියන කුසපත එකපාරක් ලැබුණා. ඒක අහඹුවක් වෙන්න පුළුවන්. ඒ නිසා දෙවනි පාරත් යෙදුවා. දෙවනි පාරත් ඔහුටමයි. තුන්වෙනි පාරත් යෙදුවා. තුන්වෙනි පාරත් ඔහුටමයි. ඒ නිසා තීරණය කළා එහෙනම් මොහු තමයි නැවේ ඉන්න බරපතල පව්කාරයා. ඔහු නැවෙන් එළියට දැම්මා. ඊට පස්සේ නැව ගමන් කරන්න පටන් ගත්තා. දැන් මේ පුද්ගලයා පීනගෙන යනවා. යනකොට එයාට හම්බ වෙනවා විමාන ප්‍රීතිය. ඒ දවසේ භාගයක් දිව්‍යමය සැප විඳිනවා. දවසේ අනිත් භාගය අප්‍රමාණ දුක් විඳිනවා. දෙන්නෙක්, 4 දෙනෙක්, 8 දෙනෙක්, 12 දෙනෙක් එහෙම හම්බෙලා මේගොල්ලෝ දුක් විඳින්න යනකොට අර පුරුෂයාට කියනවා අපි එනකන් ඔබ ඉන්න කියලා. නමුත් ඔහු බෑ කියනවා. එහෙම යන ඔහුට තව පුද්ගලයෙක් දකින්න ලැබෙනවා හරියට නිකන් දිව්‍ය විමානයක් වගේ තැනක ඉන්නේ. පුදුම ලස්සනයි. ඔහු කරේ පැලඳගෙන ඉන්නවා හරි ලස්සන මාලයක්, නෙළුම් මල් මාලයක්. ඔහු බෙල්ල වටේටම සුවඳ සඳුන් ගල්වලා තියෙන්නේ. මේ මාලේ කොච්චර ලස්සනද අර පුද්ගලයාට හිතෙනවා ඒ මාලේ ටිකක් කරේ දාගන්න තිබ්බොත් මං හරි වාසනාවන්තයි කියලා. එතෙන්ට ගිහිල්ලා මාලේ ඉල්ලනවා. බෑ කියනවා දෙන්න. නමුත් බල කර ඉල්ලනවා තියාගන්න නෑ දෙන්නම් ඔච්චර ලෝභ වෙන්න එපා මට ටිකක් දෙන්න. දාලා බලන්න. මටත් හඳුන් ටිකක් දෙන්න බෙල්ල වටේ ගාගන්න. ඉතින් මොහු දිගින් දිගට එල්ලනකොට අර මාලේ දරාගෙන ඉන්න පුද්ගලයා කල්පනා කරනවා එහෙනම් මගේ පව ඉවරයි. ඔහු දන්නවා මේක මාලයක් නෙමෙයි කියලා. නමුත් මොහුත් මම වාගේ බරපතල පව් කරපු කෙනෙක් වෙන්න ඇති. දැන් ඔහුගේ පවයි විපාක දෙන්න හදන්නේ. මාලේ ගලවලා දානවා. හැබැයි ඉතින් දානකොට නම් හිස කපාගෙන, කන් කපාගෙන,
නහය කපාගෙන පල්ලෙහාට වැටෙනවා මාළේ බෙල්ලට. වටේටම ලේ පෙරෙනවා. අර සුවඳ සඳුන් නෙමෙයි පේන්නේ, ලේ වැක්කිරෙනවා පේන්නේ. පව නිසා ඔහුට පේන්නේ අඳුන් ගාලා වගේ. මේක නෙළුම් මල් නෙමෙයි, මේක තනිකරම දැලිපිහිය වලින් හදපු මාලයක්. ආන් එහෙම මාල වලට තමයි කියන්නේ උර චක්‍ර මාල කියලා. සමහර අයගෙන් අපිට දිගට කරදර වෙනකොට අපි කියන්නේ මං නම් කරේ දාගත්තේ මහ උර චක්‍ර මාලයක් කියලා. එහෙම කියන අවස්ථා තියෙනවා. නමුත් උර චක්‍ර මාලය කියන්නේ මෙන්න මෙහෙම එකකට. සැපක් නෑ. කෑ ගහනවා ගලවන්න කියලා. දැම්මට පස්සේ ගලවන්න බෑ. මොකද්ද මේ කරලා තියෙන පව? තමන්ගේ අම්මට ගහලා තමයි නැව් නැගලා තියෙන්නේ. කරින් උර චක්‍ර මාලේ දරපු කෙනත් අම්මට ගහලා ආපු කෙනෙක්. මොහොත් අම්මටම ගහපු කෙනෙක්. එතකොට මේ කරුණ ඔස්සේ සියල්ල විස්තර නොකලට හිතන්න බොහෝ දේවල් තියෙනවා. බණක් අහනවා කියලා කියන්නේ ටිකක් අහලා හුඟක් හිතන්නයි තියෙන්නේ. මනාව ශ්‍රවණය කරපු කෙනා ඒකින් ජීවිතේට බොහෝ අවවාද ගන්නවා. ඉතින් අන්න එහෙම තියෙන ඔසුපත් නිරයන් පිළිබඳව විශේෂයෙන් මේ 136 ඇතුලේ සඳහන් කරලා නැහැ. නමුත් ධර්මයේ තැන් තැන් වල පැහැදිලි කරනවා. සමහර මහ නිරයවල් ඇතුලේ වෙන් වෙච්ච වෙන වෙනම පොඩි පොඩි කාමර වගේ ඔසුපත් නිරයන් තියෙනවා. ගමක් ගත්තාම ගණන් කරන්නේ ගමේ තියෙන ගෙවල් ටිකනේ. ගෙවල් ඇතුලේ තියෙන කාමර ගණන් කරන්නේ මේ ගමේ ගෙවල් මෙච්චරයි. එහෙනම් මහ නිරයවල් 8යි. ඒ නිරය ඇතුලේ වෙනම වෙන් වෙලා තියෙන පොඩි නිරයවල් ගැන කතා කරන්නේ නැහැ. වටේට තියෙන ටික ගැනයි කතා කළේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මහ නිරයවල් වල ඇතුලේ වෙනම වෙන් වෙච්ච වෙනම කාමර වගේ භූමි තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ තැන් පිළිබඳව සමහර වෙලාවට ධර්මයේ වෙනම නම් සහිතව ලියලා තියෙනවා. මේ සියල්ල විමර්ශනාත්මකව අධ්‍යයනය කරපු කෙනෙකුට තේරෙනවා 136ට වඩා තියෙනවනේ කියලා. එහෙම වුණොත් පැටලිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ කරුණ මෙහෙම සඳහන් කරලා පැහැදිලි කරන්න යෙදුනේ. මේ නිරේකට වැටුනොත් නැවත ගැලවෙනවා කියන කාරණාව පින්නදින හිතා ගන්නවත් බැරි දෙයක්. පල්ලහැම නිරේ තමයි සංජීවය කියලා කියන්නේ. ආයුෂ අඩුම නිරය. මේ කතා කරන මමත් බණ අහන ඔබත් සංජීවයේ ඉඳලා තියෙන වාර ගන්න මේ ජීවිතේ ඉපදිච්ච දවසේ වැටි නැගිටපු දවසේ ඉඳලා මේ මහ පොළොවේ යම් තරම් වැලි පෑගුවද අද මේ ශාලාවට ඇවිල්ලා වාඩි වෙනකම් එදා මෙදා තුර ඔබේ පායට පෑගිච්ච වැලියට ගන්න කොච්චරද? ඒ වැලියට ගන්නට වඩා වැඩියෙන් අපි සංජීවයේ ඉඳලා තියෙනවා. ආත්ම ගණන්. මේක තමයි පල්ලහැම නිරය ආයුෂ අඩුම නිරය. මොනව කරපු අයද මෙහි ඉන්නවා කියලා සඳහන් කරන්නේ. විශේෂයෙන් ප්‍රාණඝාත කරපු අය. සංජීවයේ දුක් විඳිනවා කියලා සඳහන් කරන්නේ. ඒකට අලි කොටි විතරක් මරපු අය නෙමෙයි. මිනිස්සු මරපු අයත්, මැස්සු මදුරුව මරපු අයත් ඔක්කොම ඉන්නවා එහි. කොච්චර ආයු ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරනවද? මේ ගණන් සහිතව පැහැදිලි කරනවා. චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90යි කියලා. දවස් 365 අපේ අවුරුදු 90ක් සතරවරන් දෙවියන්ගේ දිව්‍ය ලෝකෙට ආයුෂ තියෙනවා. මනුස්ස වර්ෂ වලින්. මේ අවුරුදු 90 සංජීවය කියන අපායට එක දවසයි කියලා සඳහන් කරන්නේ. 90 එව්ව 360ක් සංජීවයට අවුරුද්දයි. 90 එව්ව 360ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක්
සංජීවයට අවශ්‍ය තියෙනවා. මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් බිලියන 1620ක් විතර. සංජීවයේ ආයු ප්‍රමාණය. අය මගදී එන්න වෙන්නේ නැහැ. එහෙමනම් අද මැස්සන්ට මදුරුවන්ට ගහනකොට මැස්සෝ වැඩි හින්දා මැස්සන්ට වහ තියෙනකොට කැරපොත්තන්ට කෘමියන්ට වහ දානකොට කල්පනා කරන්න වෙන්නේ මේ සා දීර්ඝ කාලයක් දුක් විඳින්න තරම් වටිනවද මේ වැඩි කියලා. මදුරුවෙකුට ගහන එක මේ තරම් කාලයක් දුක් විඳින්න තරම් වටිනවද කියන තැනට යන්න වෙන්නේ. එතකොට විවිධ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. එතකොට මදුරුව අපිට කනවා. එතකොට ලෙඩ හැදෙනවා. අපි මදුරුවාට ගහනවා. කවුද මේ මදුරුවා වෙලා ඉපදිලා තියෙන්නේ? පෙර ඔබ මම වගේම ජීවත් වෙච්ච කෙනෙක්. මිනිස්සු වෙලා ඉපදුනා. රට රාජ්‍ය වල කටයුතු කළා. ඉගෙන ගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. දූදරු ආවාහ විවාහ වුණා. දූදරු හදාගත්තා. සම්පත් එකතු කරගත්තා. ප්‍රීති වුණා, සතුටු වුණා. කරන්න ඕන හැම දෙයක්ම නිසි කාලෙට නිසි වෙලාවට කරගත්තා. මොනවද අමතක වෙලා තිබිලා තියෙන්නේ? හැමදේම කරන්න මතක තිබුණා. සිල් රකින්න විතරක් අමතක වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි තිරිසන් ආත්මය උපද්දවල තියෙන්නේ. එතකොට මේ මදුරුවත් පෙර අපිටත් හඬ නගනගා පහර දෙන්න ඇති. අතේ ඉඳලා අනික් අතින් ගහනකොට සද්දයක් ඇහෙනවා. එතකොට අද මේ මදුරුවත් ඒ හඬ නගලම තැලෙනවා. පෙර ඔහුත් හඬ නගලම පහර දීලා තියෙනවා. තලල මැරුවොත් තැලිලමයි මැරෙන්නේ. ඒක තමයි විශ්ව න්‍යාය ධර්මයාගේ නීතිය. තැලුවොත් තලනවා. කැපුවොත් කපනවා. ඇන්නොත් අනිනවා. ගැහුවොත් ගහනවා. වහ කැවුවොත් වහ කවනවා. ගිනි තිබ්බොත් ගිනි තියනවා. එහෙම තමයි මරන්නේ. ඒක මේ න්‍යාය ධර්මයාගේ හැබෑ ස්වභාවය. ස්වභාව ධර්මය කියලා කියන්නේ පුදුම ඍජු නීති රීති පද්ධතියක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි අපි හිතුවේ නෑ ස්වභාව ධර්මය එහෙමද කියලා. භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් ධර්ම රත්නය කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයම තමයි. ඒක ශ්‍රී මුක ධාතුවෙන්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ ස්වභාවය තමයි ආනන්ද මම හොයලා තියෙන්නේ. මේ හැබෑ ස්වභාවය කාලයක් යනකොට වැහිලා යනවා. මිනිස්සු පව පින ගැන දන්නේ නැතුව යනවා. ඒ නිසා මිනිස්සු පවුම කරනවා. කාලේ වැලි තලාවෙන් වැහිලා ගියපු මේ කාරණා ටික නැවත ඉස්මතු කරලා ලෝකෙට පැහැදිලි කරලා මිනිස්සු වැරදි කරන එකෙන් බේරගන්න ලෞතුරා බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. මේ සංසාරේ මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියන කාරණාව තමයි හොයලා තියෙන්නේ. පින්තුනි දෙවනි නිරය කාල සූත්‍රය. කොච්චර අවශ්‍ය තියෙනවා කියලා සඳහන් කරනවාද? දෙවෙනි දිව්‍ය ලෝකේ තව්තිසාව සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්න දෙව්ලොව. ආයුෂ ප්‍රමාණය සඳහන් කරන්නේ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි කියලා. ඒ 3 කෝටි 60 ලක්ෂයේ දෙවනි අපායට එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ යාමය අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකයේ තුසිත අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. හතරවෙනි අපායට එක දවසයි. ඒ ආයුෂය. පස්වෙනි දිව්‍ය ලෝකයේ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. නිම්මාන රතිය.
විශාකා මහ උපාසිකාව එහෙම මේ කාලේ නිම්මාන රති සුනිර්මිත මහරජුරුවන්ගේ අගමෙහෙසිය හැටියට ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ සසර පින් කරපු අය, සසර පව් කරපු අය. ඒ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් ආයුෂය පස්වෙනි අපායට එක දවසයි. සැපෙන් ඉහළම දිව්‍ය තලයේ පරිනිම්මිත වසවර්තිය. මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. 6 වෙනි අපායට ඒක එක දවසයි. දිව්‍ය ලෝක නම් 6යි තියෙන්නේ. අපායවල 8ක් තියෙනවා. 7 වෙනි අපායේ ආයු ප්‍රමාණය සඳහන් කරන්නේ අන්තර්කල්ප භාගයයි කියලා. 8 වෙනි එක අවීචිය. අවීචිය ආයු ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ අන්තර්කල්ප 1යි කියලා. මනුස්ස වර්ෂය කොච්චර කාලයක් අන්තර්කල්පයක් කියලා සඳහන් කරනවද? අසංඛ්‍ය 86 ලක්ෂ 40000. 1.140 ඒවා 86 ලක්ෂ 40000ක් අවීචයට අවශ්‍යයි. ඒ තරම් දුක් සහිත තැනක ඉපදෙන්න මෙහි ඉඳලා කරන වැඩ වටිනවද කියලා තමයි හිතන්න තියෙන්නේ. මේ සංසාර ගමනේ අපි දුක් විඳින තැන්. හැබැයි ඔබයි මමයි අපි කවුරුවත් අවීචියේ නොගිය අය කියලා හිතනවද? මුලින් සඳහන් කළ උදාහරණයම තමයි කියන්න තියෙන්නේ. මේ සංසාරේ එච්චර දුක් විඳ අපි. එහෙම දුක් විඳලා මේ මනුස්ස ජීවිතයක් ආයේ හම්බ වෙලා තියෙන්නේ පෙර කරපු පින් විපාක දීලා. මේ තරම් උතුම් ජීවිතයක් දෙවියන්ට බඹුන්ට පවා ළඟා වෙන්න බැරි තැන් වලට යන්න පුළුවන් ජීවිතයක් මනුස්ස ජීවිතයක් කියන්නේ. දෙවි කෙනෙකුට බ්‍රහ්මියෙකුට පසේ බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට ලෞතුරා බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම අරමුණක් අදහසක් තියෙනවා නම් මනුස්ස ජීවිතයක් ලබලමයි මුදුන්පත් කරගන්න වෙන්නේ. එහෙනම් එක අතකින් බලහම මොන තරම් ශ්‍රේෂ්ඨද මේ ජීවිතේ. නමුත් හුඟක් කල් පවතිනවද? එච්චර කල් පවතින්නේ නැහැ. ඒ නිසා වහ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි හැමෝම වීරිය වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අපි කීකරු වෙන්න ඕනේ. සංසාරේ කීකරුුනේ නැතුව ඇති. ඒකයි තාමත් කීකරු වෙන්න අපිට කල්පනාවක් නැත්තේ. මේ තරම් පැහැදිලිව මේ තරම් පිරිසිදුව ධර්මයේ දේශනා කරලා තිබුණත් අඩුම තරමේ තවමත් නිවැරදිව තෙරුවන් සරණ යන්න බැරි වෙච්ච ඒත් බෞද්ධයයි කියලා හිතාගෙන ඉන්න තවම පන්සිල් පද 5 ආරක්ෂා කරගන්න බැරි වුණ සම්මා දිට්ඨිකයයි හිතන කොච්චර පිරිසක් අපි අතර ඉන්නවද? ඒ කියන්නේ අපි මේ භවයේත් කීකරු වෙන්න කල්පනාවක් හුඟක් අයගේ නැහැ. එහෙනම් මේ සැරෙත් කීකරු නොවෙනවා කියලා කියන්නේ මේ බුද්ධාන්තරෙත් මග ඇරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා. අසත්පුරුෂ ආශ්‍රයක් වගේ දෙයකින් හෝ මේ ජීවිතේ වැරදිලා අවීචියට වාගේ යන්න වුණොත් අනාගතේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුවමයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේට මුණ නොගැහුනොත් තවත් මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශූන්‍ය බවයි සඳහන් වෙන්නේ. එහෙමනම් මුලින් කතා කරපු දුක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ මොන තරම් කාලයක් දුක් විඳින්න වෙයිද? එක අන්තර් කල්පයක මදුරුව බීපු ලේ සාගර ජලයට වඩා වැඩි කියලා කිව්වහම
මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍ය කාලයකට ආයේ මූණ පාන්න ලැබුණොත් එහෙම වෙන දේ මොකක්ද කියලා හිතන්නවත් වෙන්නේ. තවත් සංසාරේ ඒ තරම් ඈතට යන්න කැමති නම් අපි ඉන්න විදිය හොඳයි. හැබැයි ඒකට අකමැති නම් ඉන්න ක්‍රමය අපිට වෙනස් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට වහවහ කීකරු වෙන්න වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ නිරයවල් පිළිබඳව කරුණු දක්වලා මේ නිරයවල් පනවලා මේවා භාග්‍යතුන් වහන්සේද කළේ කියලා. මම සඳහන් කළා තමන් වහන්සේ හොයාගත්ත මේ අති උතුම් ධර්ම රත්නය ස්වභාව ධර්මයමයි කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා කියලා. මේ ස්වභාව ධර්මයක හැටි වැරදි කරන අයට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරගත්ත තැන් තමයි මේ අපායවල් කියලා කියන්නේ. මේ ලෝකේ අපිට ඕන හැටියට ජීවත් වෙන්න ඉඩ දීලා නැහැ. මේ ලෝකේ සියලු දෙනාටම අයිති. ඔබට මට වගේම මැස්සට මදුරුවට කෝදුරුවටත් මේ ලෝකේ අයිති. අපිට ජීවත් වෙන්න ඒ අයගේ ජීවිත බිලිගන්න ස්වභාව ධර්මයේ කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. තිරිසන් සත්තුත් ඔබත් අපිත්. අපි ඔක්කොම ස්වභාව ධර්මයගේ දරුවෝ. ඒ නිසා පිරිසකට යැපෙන්න පිරිසකට තලන්න ඉඩ තියන්නේ නැහැ කොහොමද? මේ කාලේ මම ජීවත් වෙන හැටි මේ ස්වභාව ධර්මයේ හොඳට අධ්‍යයනය කරනවා. මම ඔකට උදාහරණයක් කිව්වොත් මෙහෙම. පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්නකොට ලැබිච්ච සහතික ටික සමහරලාට පෙර පාසලේ ඉඳලා හම්බෙච්ච සහතික ටික අපි වෙනම ලිපි ගණුවක එකතු කරනවා. අධ්‍යාපන සහතික, ක්‍රීඩා සහතික මේ නොඑක් දේවල්. කවදා හරි ඉගෙනගෙන ඉවර වෙලා මෙතෙක් කල මං ඉගෙනගත්ත දේවල් අන්තර්ගත වෙච්ච මේ සහතික මිටියත් අරගෙන රස්සාවක් හොයන්න එළියට බහිනවා. සම්මුඛ පරීක්ෂණ තියෙන තැන්වලට ගිහිල්ලා මම මේ විදිහට දැනුම් තියෙන කෙනෙක් කියලා ඒ අයට තහවුරු කරවන්න මගේ ලිපි ගණුව ඉදිරිපත් කරන්න තියෙන. මං කටින් කීවට හරියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ලිපි ගණුව පරීක්ෂා කරලා මගේ හැකියාවන්ගේ ප්‍රමාණයට මට රැකියාවක් දෙනවා නම් දෙනවා. එක එක අයගේ රැකියාවල උසස් පහත් බවක් තියෙනවානේ. ඒ තම තමන්ගේ ලිපි ගණුවේ තිබිච්ච තොරතුරු වලට අනුව ඒ උසස් පහත් බව තියෙනවා. වෛද්‍යවරයෙක් වෙච්චාම සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ ආදි වශයෙන් මේ හැම රැකියාවක්ම ගත්තාම ඒ තම තමන් ඉගෙනගත්ත ප්‍රමාණය හැටියට අපි එහෙම ලිපිගොනු හදන අතරේ මව්කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා මේ ලෝකෙන් පිට වෙලා යන දවසේ එනකන් මම පිළිබඳව සූක්ෂම ඇහැක් හෙලාගෙන ඉන්න ස්වභාව ධර්මයේ මගේ තොරතුරු පිළිබඳව ලිපිගොනුවක් හදලා තියෙන්නේ. කවදා හරි දවසක මෙහෙන් පිට වුණාම අනිවාර්යෙන් තව තැනක උපදින්න මෙපෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා. මරුණ කෙනා ආපහු උපදිනවා. ඒක කෙනෙක් පිළිගත්තත් නැතත් ඒක එහෙමමයි. හැබැයි මම ආයෙ උපදින්නේ කොහෙද? මගේ ඇඟ තීරණය කරන්නේ කොහොමද? මම මෙහෙන් මැරිලා එහෙ යන්න කලින් මගේ තොරතුරු ටික එහෙ ගිහිල්ලයි තියෙන්නේ. ආන්ගේ තොරතුරු ටිකට අනුව තමයි මට හම්බ වෙන ඇඟ තීරණය වෙලා තියෙන්නේ. ඒ ඇඟ අසූචි ගොඩක් උඩ ඉන්න ඉහෙනෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. නූල් කෑල්ලක එල්ලිලා ඉන්න කෝඳුරුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අත් දෙකක් නැති, කකුල් දෙකක් නැති, දිගට දිගේ ඇදිලා යන සර්පයෙකුගේ, පණුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. වරල් ගහ ගහ වතුරේ ඇවිදින මාළුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. වැසිකිලි වලක අසූචි අනුභව කරන කෙනෙක් වෙන්නත් පුළුවන්.
පාරායිනේ තියෙන අසුචි ගොඩක හැදිලා ඒකම කාලා ඒක වේලෙනකොට ඒකෙම වේලිලා මැරිලා ඉතා කෙටි කාලයකින් ජීවිතය අවසන් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම ඇඟක් තීරණය කරයිද කියන කාරණාව දන්නේ නැහැ. මේ වෙනකොට ඒ ලිපිගොනුව කොහොම පිරීලා තියෙනවද දන්නේ නැහැ. ඒක හොඳ දේවල් වලින් පිරීලා තියෙනවා නම් හරි සතුටුයි. නමුත් ඒක කොහොම පුරවලා ඇද්ද කියන කාරණාව මම සහ මගේ හෘද සාක්ෂිය දන්නවා. ඒට එකඟ වෙලා වහවහ වෙනස් කළ යුතු දේවල් තියෙනවා නම් අපි වෙනස් කරමු. සතුටින් එකතු කළ යුතු දේවල් තියෙනවා නම් තව තව එකතු කරමු. මේ අති භයානක සංසාර ගමන වහවහ කෙරවල කරගන්න විශ්වයට පහළ වුණ සම්මා සම්බුද්ධ නම් අති උතුම් මනුෂ්‍ය රතනය දේශනා කරපු මගට එළඹෙන්න පුළුවන් වෙච්ච කෙනා මේ භයානක සංසාරයෙන් ඉක්මනට එතර යනවා. උන්වහන්සේට කීකරු වෙච්ච කෙනා සැපත් විඳිමින් පිනුත් කරමින් සැපත් විඳිමින් කෙලවර උතුම් නිවන් සුවයෙන්ම සැනසෙනවා. අපි හැමෝගෙම පරමාර්ථය නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායට නොයන එක. හැබැයි කලක පින් කරලා අපි බඹලොවත් හිටියා. දිගටම පවතින්න බැරි වෙච්ච නිසා අපි බඹලොවින් බැස්සක් දෙව්ලොවට. 6 වෙනි දිව්‍ය ලෝකේ ඉඳලා අපි ක්‍රමක්‍රමයෙන් චාතුම් මහා රාජිකයට එනකම් ආවා. ඒ ආවේ ඒ තැන්වල පවතින්න පුළුවන් ශක්තිය නැති හින්දා. ඒ තැන්වල ඉන්න තියෙන පින් අඩු වෙනකොට අපි පල්ලහැයකට බහිනවා. එහෙම බැහැලා ඇවිල්ලා චාතුම් මහා රාජිකෙත් ඉන්න බැරි හින්දා තමයි මෙහාට බැහැගත්තේ. දැන් අපි මනුස්ස ලෝකේ නැමැති සුගතියට බැහැලා ඉන්නවා. හරියට නිකන් ඉනිමගක බැහැගෙන එනවා වගේ ගමනක් ඇවිල්ලා තියෙනවා. හැබැයි තවත් බහින්න මේ ඉනිමගේ පොළු 4ක් තියෙන බව අමතක කරන්න එපා. මෙතනදී භාග්‍යතුන් වහන්සේට කී කරුණු වුණොත් අර 4න් තැනකට බහින්න වෙන්න පුළුවන්. ඒ තමයි නිරය, තිරිසන්, പ്രേත, අසුර. අකමැතිද? අකමැති නම් මේ මෙතන නතර වෙලා ආපහු ඉහළ පඩියට නගින්නයි තියෙන්නේ. හැබැයි ඒකට නගින්න භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ උතුම් වචනයට ගරු කරලා ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. එහෙමනම් පින්නතුනි අපි කල්පනා කරමු. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළා. මේ කරුණ පැහැදිලි කළේ අපි එන ගමන් මගේ තියෙන ස්වභාවය. උල් මුල් කටු කොහොල් වල ස්වභාවය. ඒකේ තියෙන භයානකත්වය මේ අබමල් රේණුවක තරම් කියලා මුලින් සිහිපත් කළේ එකයි. ඊට වඩා විඳින දුක් ප්‍රමාණයි. ටිකක් අහලා හුඟක් හිතන්න කියලා මම සිහිපත් කළේ එකයි. හෙට එළි වෙන්න කලින්, තව රෑ වෙන්න කලින්, අද ගෙදර යන්න කලින් සමහරලාට ඔය ආසනයේ උඩම මේ ආසනයේ උඩම මේ ජීවිතේ ඉවර වෙන්නත් පුළුවන්. පින් කරන්න හෙටට කල් තියන්න කොහොමත් බෑ. හිසට ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිමන්න වෙහෙසෙන එක පසෙක දාලා කරගන්න බැරි වෙච්ච කුසල් ටික රැස් කරගන්නයි තියෙන්නේ. ඒ තරම් යහුසුළු වෙන්න. නිවැරදිව තෙරුවන් සරණ යන්න. භාග්‍යතුන් වහන්සේ සැක නොකර, ධර්ම රත්නයේ සැක නොකර, ආර්ය මහා සංඝ රත්නයේ සැක නොකර නිවැරදිවම තෙරුවන් සරණ යන්න. එදාට තියෙනවා මහ පුදුම රැකවරණයක්. උතුම් වූ තිසරණෙහි පිහිටපු කෙනාට විතරයි බෞද්ධ කියලා කිව්වේ. ඒක තහවුරු කරගෙන මනාව පංචශීල ප්‍රතිපත්තියට යන්න. එදාට නම් කොතන මරුණත් කමක් නැහැ. ආන් එවන් උතුම් ආරක්ෂාවක් ඔබේ ජීවිතයට එකතු කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ උතුම් වූ ධර්ම දේශනා පින්කම මේ විදිහට සිදු කරන්න විශේෂයෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරපු සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටම
මේන් රැස් කරගත්ත උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම අනුමෝදන් වේ.